සුබ දවසක් වේවා ආදරණීය දරුවනේ. අපි අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට මම දීලා තියෙන හෝම්වර්ක් කීපයක් එක්ක වෙළඳ සහ ලාභ ගිණුම් පිළිබඳව එදා කොටස ඉතුරු ටිකත් මූල තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීමත් පිළිබඳව. මම ඔබට හදන්නට දීලා තියෙනවා අභ්‍යාස අංක 6, 7, 8 ගණන් ටික. ඊට පස්සේ අපිට ඍජුවම කතා කරන්නට තියෙනවා සම්පූර්ණ ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ අභ්‍යාස. අපි 6 වෙනි අභ්‍යාසයෙන් කතාව පටන් ගමු. 6 වෙනි අභ්‍යාසයත් සාමාන්‍ය අභ්‍යාසයක්. ඔබට ලේසි. දල ලාභය දීලා වැඩේ පටන් අරගෙන තියෙන්නේ. අපි රූල් කරමු. මතක නම් මං හිතනවා ඔබ හොඳට මේක දැන් පැට්‍රිස් කරලා ඇති කියලා. අපිට අවශ්‍ය කරනවා තීරු 3ක ලාභ හෝ අලාභ ප්‍රකාශනයක්. ඒක උඩින් නම් කරන්නට ඕනේ ජනනාතගේ ව්‍යාපාරය ලෙස. එතකොට මේක ජනනාතගේ ව්‍යාපාරයේ 2019-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය හැටියටයි ලියවෙන්නට ඕනේ. ඊට පස්සේ ඉඩවෙන් කර ගැනීමේ අරගලය. එතකොට මෙතනට ඔයා පටන් ගන්නවා දල ලාභයෙන්. ඔබ දන්නවා ඒකට එකතු කරන්නට ඕනේ අනෙකුත් ආදායම්. රූල් අපි කීපයක් වෙන් කරමු. ඊට පස්සේ එකෙන් අඩු කරන්නට ඕනේ අනෙකුත් මෙහෙයුම් වියදම්. ඔබ දන්නවා ඒ යටතේ අපි මුලින්ම ගන්නේ බෙදා හැරීමේ වියදම්. ඊට අමතරව අපි ඉඩක් තියලා ගන්නවා පරිපාලන වියදම්. රූල් 5-6ක් ඉඩ තියලා ඊට පස්සේ අපි ගන්නවා වෙනත් වියදම්. ඊට පස්සේ අපි ගන්නවා මූල්‍ය වියදම්. ඊට පස්සේ අපිට කෙලින්ම ශුද්ධ ලාභය හෝ අලාභයට මාරු වෙන්නට පුළුවන්. අපි ගාන පටන් ගමු. ගාන ඉතාමත්ම පැහැදිලිව ඔබට දත්ත ටික දීලා තියෙනවා මගේ දරුවනේ. අපි සංඛ්‍යා දත්ත සටහන් කරමින් යමු. තියෙන පිළිවෙලට දල ලාභය 92500යි. මං උඩින් මොන්න සඳහන් කරා දල ලාභය 92500ක් හැටියට. දුන් වට්ටම් 3500. දුන් වට්ටම් මොන වියදමක්ද? අපි කතා කරලා තියෙන්නේ. මේක බෙදා හැරීමේ වියදමක්. එහෙනම් මෙතනට එනවා දුන් වට්ටම් කියලා දීලා තියෙන්නේ අපිට රුපියල් 3500ක්. ඒකෙන් ඕනේ පළවෙනි තීරුවට. ඊට පස්සේ ලද වට්ටම් තියෙනවා බැර තීරුවේ. බැර තීරුවට එන්නේ ආදායම්, වගකීම් සහ හිමිකම්. එතකොට මේක ලද වට්ටම් ආදායමක් හැටියට 7200ක් සඳහන් වෙලා තියෙනවා. එතකොට අනිකුත් ආදායම් වල අපි ලියමු ලද වට්ටම් දෙවනි තීරුවට 7200ක් හැටියට. ඊට පස්සේ වාට කියනවා විදුලිය 9000යි. අපි දාමු පරිපාලන වියදමක් විදුලිය 9000යි. ඒකම තියෙනවා ඔයාට දුරකථන 8100ක්. දුරකථන 8100යි. ඊට පස්සේ තියෙනවා රක්ෂණය 12000ක්. පරිපාලන වියදමක්මයි. රක්ෂණය 12000යි. ඊට පස්සේ තියෙනවා බොල් ණය 5000ක්. ඔබ දන්නවා බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. බොල් ණය රුපියල් 5000යි. ඊට පස්සේ වාට කියනවා බැංකු ණය පොලිය තියෙනවලු 9000ක්. ඔබ දන්නවා මේක මූල්‍ය වියදමක් ලෙස. එහෙනම් මෙතනට එනවා බැංකු ණය පොලිය රුපියල් 9000යි. දාගන්න ඔහොමම හරි මගේ දරුවනේ. ඊට පස්සේ වාට කියනවා තොග හානිවීම 2500ක් තියෙනවලු වෙනත් වියදම් වලට. තොග හානිවීම රුපියල් 2500ක් තියෙනවා. ඊට පස්සේ සේවක වැටුප් තියෙනවා රුපියල් 14000ක්. පරිපාලන වියදම් වලට සේවක වැටුප් රුපියල් 14000ක් සඳහන් වෙන්න ඕනේ. ඒක හරි. ඊට පස්සේ වාට තියෙනවා කඩකුලිය. ඔබ දන්නවා කඩකුලිය කියලා කියන්නේත් පරිපාලන වියදමක්. කඩකුලිය ඔබට ලබා දීලා තියෙනවා රුපියල් 12000ක කඩකුලියක්. පරිපාලන වියදම් වලට ලාභාංශ ආදායමක් නැවතත් තියෙනවා රුපියල් 9000ක. අනිකුත් ආදායම් වලට ඔයා ලියන්න ලාභාංශ ආදායම් කියලා රුපියල් 9000ක්. ඊට පස්සේ විකුණුම් සේවක වැටුප් තියෙනවා. දරුවනේ සේවක වැටුප් පරිපාලන වියදම් වෙනකොට විකුණුම් සේවක වැටුප් යන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. එහෙනම් විකුණුම් සේවක වැටුප් හැටියට බෙදා හැරීමේ වියදම් සඳහන් වෙනවා රුපියල් 14500ක්.
ඔබට හරි දාගන්නට පුළුවන්. ඊට පස්සේ ප්‍රචාරණ වියදම් තියෙනවා 9100ක්. ඒකත් බෙදා හැරීමේ වියදමක්. ප්‍රචාරණය 9100යි. ඊළඟට ඉන්ධන සහ වාහන නඩත්තු පිරිවැය තියෙනවා. ඒකත් බෙදා හැරීමේ වියදමක්. ඉන්ධන හා වාහන නඩත්තු කිරීම සඳහන් වෙන්නේ දරුවනේ රුපියල් 15500ක් හැටියට බෙදා හැරීමේ වියදමක් දාගන්න හරියක්. මූල්‍ය අලාභ තියෙනවා. ඔබ දන්න වෙනත් වියදමක්. මූල්‍ය අලාභ තියෙනවා මෙතන රුපියල් 2100ක්. හරි. සියලුම දත්ත සඳහන් කළ ඉවරයි. ශේෂ පිරික්සුමේ තියෙන පිළිවෙලට පරීක්ෂා කරගන්න ඔබත් එක වතාවක්. අවසානයේදී අපිට දැන් තියෙන ශුද්ධ ලාභය ගණනය කරන්න අනිකුත් ආදායම් වල ටෝටල් එක අපි ගමු 0.02 9යි 7යි 16යි පල්ලෙහාට එකතු කරන්න 0.05යි 2යි 7යි 6යි 2යි 8යි ඊට පස්සේ 9යි 1යි 10යි 1,08,700ක් තමයි එකතු වෙන්නේ. අපි දැන් වියදම් වල එකතුන් ටික වෙන වෙනම අරගමු. මේ කඩයිරි ගහනකොට දරුවෝ ගොඩක් වැරදි කරනවා. මේ ඊර මෙහෙටම ගහනවා. ඒක වැරදි මගේ දරුවනේ. මේ ඊර මෙහෙටම ගහනවා. ඒක වැරදි. මොකද මේක එකතුව මෙතනට ලිව්වහම පල්ලෙහාට එකතු කරන්න මේකේ ඉරි නැතුව හිස් අවකාශයක් තියෙන්නට ඕනේ. බලන්න මේ වරද කරලා තියෙනවද කියලා. පල්ලෙහාට අපි එකතු කරමුද? 500යි 500යි 1000යි 1500යි 100යි 1600යි 6ක් දානවා එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 5යි 9යි 9යි 18යි 18යි 4යි 22යි 5යි 27න් 7 දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි 47600ක් එනවා බෙදා හැරීමේ වියදම්. පරිපාලන වියදම් බලමු 100යි වෙන කීයක්වත් නැහැ 9යි 8යි 17යි 18යි 19යි 19යි 4යි 23යි 2යි 25න් 5 දානවා දෙකක් ඉතුරුයි 1යි 2යි 3යි 4යි 5යි 55100ක් එතනට එනවා. ඊට පස්සේ බලන්න වෙනත් වියදම් වලට තියෙනවා 2500කුත් 2100කුත්. එතකොට එතන 4600ක් බවට පත් වෙනවා. මෙතන රුපියල් 9000ම තමයි මූල්‍ය වියදම් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට එහා පැත්තට ඔහොම යමු අපි බෙදා හැරීමේ වියදම් 600යි 100යි 700යි 700යි 600යි 1300යි 3 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 5යි 13යි 13යි 4යි 17යි 17යි 9යි 26න් 6 දානවා දෙකක් ඉතුරුයි 4යි 2යි 6යි 6යි 5යි 11යි. එතකොට මෙතනට එනවා 1,16,300ක්. ඔබට පැහැදිලිව පේනවා එන්නේ දල ලාභයක්ද දල අලාභයක්ද යන වග. අතන 47යි මෙතන 55යි. එතකොට එතන තියෙනවා 90යි. එතනම තියෙනවා 102ක් 102යි 9යි 111යි 4යි 116 116යි 300ක් ඔබට එහෙම්මම හම්බෙනවා. දැන් එහෙනම් අපි මේක සුළු කරලා බලමු. එන්නේ සුද්ධ අලාභයක් වගේ දරුවනේ 1,16,300ක වියදමක් නඩත්තු කරන්න ගිහිල්ලා තියෙන්නේ 1,08,700ක ආදායමක් එක්ක අවසානයේ 13න් 7ක් ගියාට පස්සේ 7යි 6යි 13යි 5න් 3ක් 15න් 8ක් ගියාම 7. එතකොට රුපියල් 7,600ක ඔයාට මෙතනට එනවා මොකක්ද? ලියන්න වාක්‍ය. ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට යන වග මේකේ සඳහන් වෙන්නට ඕනේ. ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට යන වග මෙහි සඳහන් වෙන්නට ඕනේ. හරි නේද? හරි. එතකොට මේ පිළිතුරත් එක්ක ඔයාට ගමනක් යන්න පුළුවන් මේ ගානේ. එක වතාවක් මේක හොඳට අධ්‍යයනය කරන්න, මේක චෙක් කරන්න. අපි විනාඩියකින් ඊළඟ ගානට යමු. දරුවනේ මතක ඇතුව දැන් මේක ඔබට කලින් ගානට වඩා වෙනසක් තියෙන්නේ. මේක සුද්ධ ලාභයක්ද සුද්ධ අලාභයක්ද? සුද්ධ අලාභයක්. සුද්ධ අලාභයක් නම් අනිවාර්යෙන්ම ඍණ ලෙස පිළිතුර සටහන් කරන්නට ඕනේ. ඒ වරහන එතන අත්‍යවශ්‍යයි. හොඳට පරීක්ෂා කරලා බලන්න ඔබේ වරහන සඳහන් වෙලා තියෙනවද කියලා. හරි. ගාන ලේසි. අපි හැදුවේ 6 වෙනි අභ්‍යාසය. අපි 7 වෙනි අභ්‍යාසයට ඔහොමම මාරු වෙමු. 7 වෙනි අභ්‍යාසයේදී මගේ දරුවනේ මම මේ බෝඩ් එකේම මෙහෙම හදාගෙන යන්නම්. ඔයාට ගණන් ටික එතකොට අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මේ ගානත් ඔහොම පරිශීලනය කරන්න පුළුවන් නිසාවෙන් අභ්‍යාස අංක 7 දයාසිරිගේ ව්‍යාපාරය නෙමෙයි තුසිතගේ ව්‍යාපාරයේ ගානයි අපි හදන්න යන්නේ. ගාන මම මෙහෙමම රූල් කරන්නම්. පළවෙනිම දේ ගාන හදන්න ඕනේ. ගාන හදලා ගානට ඉඩ තියන්න ඕනේ. රූල් කරලා ඉවරුණාට පස්සේ ඒ වැඩ ටික කරගන්න පුළුවන් නම් දත්ත දානවා කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් ඔයාට අපි බලමු. තුසිතගේ ගාන
හරි. උඩින්ම ලියන්න ඕනේ ව්‍යාපාරය කාගේද කියලා. තුසිතගේ ව්‍යාපාරයේ ගිණුම් කාල පරිච්ඡේදය පෙර පරිදිමයි 2019යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා ඔකේ සඳහන් වෙන්නට ඕනේ. ඊට පස්සේ අපි ඉඩ වෙන් කරගමු මේකත් දල ලාභයෙන් පටන් ගන්න ගාණක්. ඒ නිසා අපිට වැඩේ ලේසි. දල ලාභය එකතු කරා අනෙකුත් ආදායම්. මට උදව් කරන්න. ඊට පස්සේ එන උත්තරෙන් ඔයා අඩු කරන්නට ඕනේ. කියන්න අනෙකුත් මෙහෙයුම් වියදම්. අනෙකුත් මෙහෙයුම් වියදම් වර්ග කීයක් තියෙනවද? 4යි. පළවෙනි එක බෙදා හැරීමේ වියදම් අපි රූල් 5ක් 6ක් තියෙනවා. ඊට පස්සේ ඔයාට එනවා පරිපාලන වියදම්. පෙර පරිදිමයි රූල් 5ක් 6ක් තියෙනවා. ඊට පස්සේ වෙනත් වියදම්. ඒකට රූල් 2ක් 3ක් ඇති. ඊට පස්සේ මූල්‍ය වියදම්. ඒකටත් රූල් 2ක් 3ක් ඇති. එහෙනම් දැන් ඉතින් හරි සරලයි මගේ දරුවනේ. ඔයාට තියෙන්නේ දත්ත ටික දාගෙන යන්න. අපි වැඩේ පටන් ගමු නේද? ඔන්න තියෙනවා මුලින්ම තුසිතගේ ව්‍යාපාරයේ දලලාභය දීලා තියෙනවා රුපියල් 75000ක් හැටියට. මම සටහන් කරන්නම්. දලලාභය රුපියල් 75000යි. ගෙන යෑමේ කුලිය තියෙනවා. දරුවනේ ගෙන යෑමේ කුලිය බෙදා හැරීමේ වියදමක්. ඔබ නිවැරදි. එහෙනම් බෙදා හැරීමේ වියදම් වලට අපි දාන්න ඕනේ ගෙන යෑමේ කුලිය කියලා. කීයක්ද මේ අපිට දීලා තියෙන්නේ? රුපියල් 1800යි. ඊට පස්සේ විදුලිය තියෙනවා රුපියල් 6500ක්. පරිපාලන වියදම් වලට විදුලිය රුපියල් 6500යි. ඊට පස්සේ හොම්මම තියෙනවා මගේ දරුවනේ වරිපණම් ගාස්තු. වරිපණම් රුපියල් 4000යි. පරිපාලන වියදම් වලට වරිපණම් රුපියල් කීයද? රුපියල් 4000යි. ඊට පස්සේ ඔයාට එනවා විදුලිය 6500යි වරිපණම් රුපියල් 4000යි. විකුණුම් කොමිස් ආදායම් තියෙනවා 8200ක්. අනිකුත් ආදායම් වලට එහෙනම් අපි ගමු මගේ දරුවෝ විකුණුම් කොමිස් ආදායම් ඔයාට දීලා තියෙනවා රුපියල් 8200ක්. මැද තීරුවට එහෙනම් 8200 අපි දාමු. ඊට පස්සේ හොම්මම ගන්න ඔයාට කියනවා සේවක වැටුප් තියෙනවලු මගේ දරුවනේ රුපියල් 16000ක්. පරිපාලන වියදමක් නේද? එහෙනම් සේවක වැටුප් රුපියල් 16000ක් පරිපාලන වියදම් ගොඩට අපි දාමු. ඊට පස්සේ ගොඩනැගිලි කුලිය 18000ක් තියෙනවා. ගොඩනැගිලි කුලිය රුපියල් 18000ක් තියෙනවා. ඒකත් පරිපාලන වියදමක්. බැංකු ණය පොලිය රුපියල් 9000යි. ඔබ දන්නවා ඒක මූල්‍ය වියදමක්. එහෙනම් මෙතනට බැංකු ණය පොලිය ඔයාට දීලා තියෙනවා රුපියල් 9000ක්. ඒකත් සඳහන් කරලා හරියක් දාගන්න. ඊට පස්සේ තොගහානි තියෙනවා රුපියල් 8100ක්. වෙනත් වියදම් වලට ඔබ දන්නවා තොගහානි රුපියල් 8100ක් හැටියට සඳහන් වෙනවා. බොල් ණය 15000ක්ම කපලා තියෙනවා. බෙදා හැරීමේ වියදම් වලට එහෙනම් බොල් ණය රුපියල් 15000ක්ම තියෙනවා. ඊට පස්සේ වාට කියනවා දුන් වට්ටම් සහ ලද වට්ටම්. දරුවනේ දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්නේ. වියදම් තියෙන්න ඕනේ හර තීරුවේ. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ඒක තියෙන්න ඕනේ බැර තීරුවේ. එහෙනම් හර තීරුවේ තියෙන්නේ දුන් වට්ටම්ද ලද වට්ටම්ද? දුන් වට්ටම්. දුන් වට්ටම් තියෙනවා ගානේ රුපියල් 6000ක්. එහෙනම් ඒක බෙදා හැරීමේ වියදමක්. දුන් වට්ටම් රුපියල් 6000යි. ලද වට්ටම් අනිකුත් ආදායම් වලට ලද වට්ටම් ඔයාට දීලා තියෙනවා මගේ දරුවෝ රුපියල් 4500යි. හරි. ඊට පස්සේ ඔයාට කියනවා බැංකු ගාස්තු 1200යි. මූල්‍ය වියදමක් මගේ දරුවනේ. බැංකු ගාස්තු රුපියල් 1200යිලු. ඊට පස්සේ ඔයාට කියනවා ඉන්ධන වියදම් 5100යි. ඔයා දන්නවා බෙදා හැරීමේ වියදම් වලටයි යන්නේ ඉන්ධන වියදම් කීයක්ද? රුපියල් 5100ක් හැටියට. ඊට පස්සේ ඔයාට කියනවා ප්‍රචාරණ ගාස්තු 12500යි කියලා. ඔයා දන්නවා ඒකත් බෙදා හැරීමේ වියදමක්. ප්‍රචාරණය තියෙනවා රුපියල් 12500ක්. ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම තියෙනවා රුපියල් 10000ක්. පරිපාලන වියදමක්. ඔයා හරි. ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ වියදම රුපියල් 10000යි. දරුවනේ නිකන් හරි ඔතන අලුත් වැඩියා කරලා තිබ්බේ මෝටර රථයක් නම් ඒ කියන්නේ පරිපාලන වියදම් වලට. යන්ත්‍රයක් නම් මෝටර රථයක් නම් බෙදා හැරීමේ වියදම් වලට. යන්ත්‍රයක් නම්
පරිපාලන වියදම් වලට. එහෙනම් යන්ත්‍ර අලුත් වැඩියා කිරීම, යන්ත්‍ර නඩත්තු, ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම, ගොඩනැගිලි නඩත්තු, ඒ සියල්ලම සඳහන් වෙන්න ඕනේ පරිපාලන වියදම් වල. හැබැයි මෝටර රථ නඩත්තු, මෝටර රථ ෂය, මෝටර රථ අලුත් වැඩියා කිරීම, බෙදා හැරීමේ රතනේ ඒකෙන් ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. මම හිතනවා සියලුම දත්ත ටික ඔබ නිවැරදිව සටහන් කරන්නට ඇති. එහෙනම් අපි සුළු කිරීම වලට යමුද? යමු. හරි. අපි උඩින් පටන් ගමු මෙතනින්. එකතු කරන්න 5යි 2යි 7යි 8යි 4යි 12යි 12700ක් තියෙන පල්ලෙහාට එකතු කරමු 0.0යි 7යි 5යි 2යි 7යි 7යි 1යි 8යි 87700ක් හැටියට සටහන් වෙනවා ආදායම් ගොඩ. බෙදා හැරීමේ වියදම් අපි එකතු කරමු 800යි 900යි 500යි 1400න් 400 දානවා එකක් ඉතුරුයි 1යි 1යි 2යි 5යි 7යි 7යි 6යි 13යි 5යි 18යි 19යි 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි 40යි 400යි. මේ ටිකත් අපි ඔහොම එකතු කරමු 500ක් තියෙනවා වැඩේ හරි 10යි 16යි 16යි 8යි 24න් 4 දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 3යි 1යි 4යි 4යි 1යි 5යි 54යි 500යි. ඊට පස්සේ මෙතන තියෙනවා රුපියල් 8100යි මෙතන තියෙනවා රුපියල් 10200යි. දැන් අපි ඒ ටෝටල් එක එහා පැත්තට අරගෙන යමුද? යමු. 400යි 500යි 900යි 900යි 100යි 10යි 10යි 200යි 1200න් 200 දානවා එකක් ඉතුරුයි. එතකොට මෙතන 4යි 1යි 5යි 5යි 8යි 13යි 13න් 3 දානවා එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 5යි 10යි 10යි 1යි 11යි. එතනත් වියදම ඔයාට එනවා 113200ක්. 113200ක්. එතකොට උඩ තියෙනවා දරුවනේ බලන්න ආදායම 87700ක් වියදම 113200යි. ශුද්ධ ලාභයක්ද අලාභයක් දෙන්නේ? අලාභයක්. අපි ගලපමු 113200ක් වියදම් වලින් ආවරණය වෙන්නේ 87700ක ආදායමක් 12න් 7ක් ගියාම 5යි 12න් 7ක් ගියාම 5යි අවසානයේදී 10යි 10න් 8ක් ගියාම 2යි 25500ක ශුද්ධ අලාභයක් මෙතන පිළිතුර හැටියට එනවා. වාක්‍ය කියන්න පෙර පරිදිමයි ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියලා වරහණක අලාභය පෙන්වන්නට ඕනේ. මගේ දරුවනේ මතක තියාගන්න අර වෙනස් විදිහකට කියනවනේ දැන් මේක ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට හර කරා කියලා ලියන්න ඕනේ. මොකද ශුද්ධ ලාභයක් නම් ප්‍රාග්ධන ගිණුමට බැරනේ. එක්ක එහෙනම් ඔයා මේක ලියන්න ඕනේ ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට හර කරා හරි ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කරා හරි ශුද්ධ අලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා හරි මොකක් හරි වාක්‍යයක් ඔකෙන් ලියලා අරන් තියාගන්න. හරි. විනාඩි කිහිපයක් ගන්න මේ ගාන හරියට ඔයා අධ්‍යයනය කරන්න ඕන නිසා වෙන්න. හොඳයි. එතකොට දැන් දරුවනේ අපි මේ හැදුවේ 6 වෙනි ගානයි 7 වෙනි ගානයිනේ. මේ 6 වෙනි ගානටයි 7 වෙනි ගානටයි වඩා හාත්පසින්ම වෙනස් ගානක් තමයි අපි කතා කරන 8 වෙනි ගාන. මොකද ඒ ගාන ඔබ බැලූ බැල්මටම ඒකේ දලලාභයක් දීලා නැහනේ. ඒ ගානේ අපි දලලාභයත් හොයලා අපි ශුද්ධලාභයත් හොයන්නට ඕනේ. මං හිතනවා පළවෙනි වතාවට හොඳ අභියෝගයක් ඔයාට හම්බෙන්නයි යන්නේ. ඒ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙමු. එතකොට ඔයා රූල් කරන්න ඕනේ සම්පූර්ණ ගාන ඉඩ තියලා දලලාභයට ඒ කියන්නේ විකුණුම් පිරිවැය ගැනුම් වලට ඔය ඔක්කොටම ඉඩ තියලා ශුද්ධලාභය වෙනකන් ගාන එක දිගට රූල් කරන්නට ඕනේ. මම රූල් කරනවා එක වතාවක් බලන් ඉන්න. මොකද දැන් ඔයා මේ බලන් ඉන්න එක ඔයාට අතිශය වැදගත් වෙනවා මගේ දරුවනේ. ඊළඟ ගණන් තනියම හදන්න දුන්නාම ඊළඟ ගණන් ඔයා තනියම හදන්න සූදානමක් තියෙන්න ඕන නිසාවෙන් මේක හොඳට අධ්‍යයනය කරන්න. කාගේද ව්‍යාපාරය? දයාසිරිගේ ව්‍යාපාරයේ 2019 ගානක්. එහෙනම් දයාසිරිගේ ව්‍යාපාරයේ 2019 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය
හැටියටයි මේක සටහන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න බලන්න වැඩේ පටන් ගන්නෙ මගේ දරුවනේ විකුණුම් වලින්. උදව් කරන්න දැන් අඩු කළා විකුණුම් පිරිවැය ඔබ නිවැරදි. ඊට පස්සේ පටන් ගන්නවා ආරම්භක තොගය. ඒකටම සම්බන්ධ කරනවා ගැනුම් වියදම් වලට පොඩි ඉඩක් තියලා පල්ලෙහාට ගන්නවා විකිණීමට ඉදිරිපත් කළ තොගය. ඒ තොගයෙන් ඔයා අඩු කරන්න ඕනේ අග තොගය. අග තොගය අඩු කරාට පස්සේ ඔයාට එනවා උත්තරයක්. ඒ තමයි දල ලාභය හෝ අලාභය. ඒකට දැන් ඔයා එකතු කරනවා මේ ශුද්ධ ලාභ කොටස. ඒ කියන්නේ මගේ දරුවනේ මේ ටික වෙළඳ ගිණුම. දැන් වෙළඳ ගිණුම ඉවරයි. දැන් ශුද්ධ ලාභය හොයමු. එකතු කරනවා කියන්න. අනෙකුත් ආදායම්. රූල් කීපයක් තියන්න. ඊට පස්සේ එකෙන් අඩු කරනවා අනෙකුත් මෙහෙයුම් වියදම්. මොනවද අනිකුත් මෙහෙයුම් වියදම් යටතේ ගන්නෙ? පෙර පරිදිමයි. බෙදා හැරීමේ වියදම් ඕනේ. තව ඉඩ තියලා පරිපාලන වියදම් ඕනේ. එතන ඉඩ මදි වෙනවා. අපි එහා පැත්තට ඉතුරු ටික අරගමු. උඩින්ම ගන්නවා එහෙනම් වෙනත් වියදම්. ඊට පස්සේ ඔන්න තියෙනවා ඔයාට මූල්‍ය වියදම්. ඔයා රෝල් කරපු පළවෙනි ලාභ හෝ අලාභ ප්‍රකාශනය සම්පූර්ණ ආකෘතිය. අපි දල ලාභය වෙනම ඉගෙන ගත්තා. අපි ශුද්ධ ලාභය වෙනම ඉගෙන ගත්තා. විකුණුම් වලින් පටන් අරගෙන ශුද්ධ ලාභය දක්වාම තනි ගාණක් නිර්මාණය කරන්නයි යන්නේ. විශේෂයක් නැහැ මගේ දරුවනේ. පෙර සුපුරුදු පරිදිම දත්ත ටික ඔයාට දාගෙන යන්නයි තියෙන්නේ. අපි කතාව පටන් ගමු. මේ ගානේ හැටියට විකුණුම් තියනවා මගේ දරුවනේ 2,10,000ක්. ඒක උඩින්ම සටහන් වෙන්නට ඕනේ. ඊට පස්සේ ගෙන ඒමේ කුලී තියෙනවා 2,100ක්. ඔයා දන්නවා ඒක ගැනුම් වියදම්. අන්න ගෙන ඒමේ කුලියක්. එතකොට ඒක මතක් ඇතුව යන්න ඕනේ ගැනුම් වියදම් වලට. ගෙන ඒමේ කුලිය මෙයා දීලා තියෙනවා රුපියල් 2,100ක්. ඊට පස්සේ ගෙන යෑමේ කුලී එයාගේ මනිත් එක්කන. හැබැයි ගෙන ඒමේ කුලී මෙතනට උනාට ගෙන යෑමේ කුලී යන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වලට. ඒක ඔයා දන්නවා. ගෙන යෑමේ කුලිය රුපියල් 5,500යි. 5,500යි. ඊට පස්සේ ඔහොමම තියෙනවා විදුලි වියදම් 9,500ක්. ඔයා දන්නවා ඒක පරිපාලන වියදම් වලට විදුලිය රුපියල් 9,500යි. හරි දාගන්න. ඔයා තනියම හැදුවේ මේ ගාන. ප්‍රචාරණයේ තියෙනවා 14,000ක්. බෙදා හැරීමේ වියදම් වලට එහෙනම් ප්‍රචාරණය මගේ දරුවනේ රුපියල් 14,000ක් තියෙනවා. ඊට පස්සේ ඔයාට තියෙනවා ගොඩනැගිලි කුලිය 18,000ක්. පරිපාලන වියදමක් ගොඩනැගිලි කුලිය 18,000යි. ඊට පස්සේ ඔයාට තියෙනවා රක්ෂණය සහ වරිපණම් පරිපාලන වියදමක් රක්ෂණය හා වරිපණම් වියදම් තියෙනවා 10,500ක්. හරි නේද? බලන්න ගැනුම් තියෙනවා 73,100ක්. ගැනුම් පළවෙනි තීරුවට ඔයා දන්නවා 73,100ක් තමයි ගැනුම් සටහන් වෙන්නේ. ඊට පස්සේ බලන්න ඔයාට කියනවා ආරම්භක තොගය 12,000යිලු. එතකොට ආරම්භක තොගය හැටියට ඔයාට දීලා තියෙනවා මගේ දරුවනේ කීයක්ද? රුපියල් 12,000ක්. ඊට පස්සේ 12,000ට පස්සේ ඔයාට දීලා තියෙනවා බැංකු ණය පොලියක් නේද? බැංකු ණය පොලිය තියෙනවා රුපියල් 9,000ක්. ඔයා දන්නවා බැංකු ණය පොලිය මූල්‍ය වියදම්? බැංකු ණය පොලිය මූල්‍ය වියදම් හැටියට තියෙනවා රුපියල් 9,000ක්. බලන්න. ඊට පස්සේ ඔයාට කියනවා තොග හානිවීම රුපියල් 7,100යි. වෙනත් වියදම් වලට යන්නේ තොග හානිවීම ඔයාට දීලා තියෙන්නේ රුපියල් 7,100ක් හැටියට. දාන්න සංඛ්‍යා දත්තය 7,100යි. ඊට පස්සේ ඔයාට තියෙනවා දරුවනේ බලන්න තොග හානිවීම වලට පස්සේ බැංකු ගාස්තු රුපියල් 1000යි. ඔයා දන්නවා මූල්‍ය වියදම් වලට යන්නට ඕනේ බැංකු ගාස්තු රුපියල් 1000යි. බැංකු ගාස්තු වලට පස්සේ තියෙන දුන්වට්ටම් සහ ලදවට්ටම් 4,100ක් දුන්වට්ටම් තියෙනවා. බෙදා හැරීමේ වියදම් වලට දුන්වට්ටම් 4,100යි. 4,100යි. ලදවට්ටම් කියලා කියන්නේ අනිකුත් ආදායම් වලට. ඒ කියන්නේ මෙතනට එන්නේ.
ලදවට්ටම් තියෙනවා ඔයාට දීලා රුපියල් 8500ක්. ඒකෙන්න ඕනේ දෙවනි තීරුවට. ඊට පස්සේ 8500 දැම්මට පස්සේ විකුණුම් සේවක වැටුපක් තියෙනවා. දන්නවා මේක බෙදා හැරීමේ වියදමක් කියලා. විකුණුම් සේවක වැටුප් තියෙනවා මගේ දරුවනේ රුපියල් 8400ක් නේද? රුපියල් 8400ක්. ඊට කලින් තියෙනවා සේවක වැටුප් 16500ක්. ඔයා හරි ඒක මට මිස් වුණා. එහෙනම් මම මෙතනට දාන්නම් සේවක වැටුප් තියෙනවා මගේ දරුවනේ රුපියල් 16500යි. හරි නේද? හරියට දත්ත ටික වැටෙන්නට ඕනේ. ඊට පස්සේ අපි විකුණුම් සේවක වැටුප් ගත්තා. කොමිස් ආදායම් 7200ක් තියෙනවා. අනිකුත් ආදායම් වලට කොමිස් ආදායම් ඇඩ් වෙන්නට ඕනේ රුපියල් 7200ක්. ඒකත් හරි අන්තිම දත්තය බෑම් පැටවීම් කුලී තියෙනවා ගැනුම් වියදම් වලට. බෑම් පැටවීම් කුලිය තියෙනවා රුපියල් 2100ක් නැවතත්. දත්ත ටික ඔක්කොම දාලා ඉවරයි. අපි නිකමට චෙක් කරලා බලමු මෙතන දත්ත කීයක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18ක් දත්ත තියෙන්නට ඕනේ. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9 10 11 12 13 14 15 16 17 18. ඒ කියන්නේ දත්ත සේරම වගේ අපි දාලා තියෙන්නේ. එහෙනම් අපිට දැන් සුළු කිරීම වලට යන්න පුළුවන් නේද? ලොකු ගාණක්ද? තාම ලොකු නෑ දරුවනේ. මේකට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් හදන්න තියෙනවා. ඔය මුළු ගානම හදලා දෙපැත්ත සමාන කරන්න ඕනේ අතිරේක තොරතුරුත් එක්ක විනාඩි 25ක් ඇතුළත විභාග ශාලාවේදී. ඒ නිසා මේක අතිශය වැදගත් කාලකලමනාකරණය. පල්ලෙහාට අපි සුළු කරමු. එන්න මාත් එක්ක. 100යි 200යි 300යි ඒක හරි 3යි 2යි 5යි 5යි 2යි 7යි 7යි 77යි 300ක් පල්ලෙහාට එකතු කරමු ආරම්භක තොගයත් එක්ක. 3යි 7යි 2යි 9යි 7යි 1යි 8යි. අගතොගේ ගානේ දීලා තිබ්බ නේද අපිට? ඔව් අගතොගේ තියෙනවා රුපියල් 18000ක්. අපි ඒක කොහොමම දාමු 18000ක අගතොගයක් තමයි අපිට දීලා තියෙන්නේ. අගතොගේ අඩු කරාට පස්සේ එහෙනම් කෙලින්ම මෙතනට එනවා 0.03යි 9න් 8ක් ගියාම 1යි 8න් 1ක් ගියාම 7යි. එහෙනම් මේ තියෙන්නේ විකුණුම් පිරිවැය. අඩු කරාට පස්සේ විකුණුම් පිරිවැයක් 0.0යි 10න් 3ක් ගියාම 7යි. අතන තියෙනවා 9ක්. 9න් 1ක් ගියාම 8යි. 10න් 7ක් ගියාම 3යි. 1යි 1,38,700ක ආවේ මොකක්ද ඔයාට? දල ලාභයක්. 1,38,700ක දල ලාභයක්. හොඳයි. ඊට පස්සේ දරුවනේ අපි ඔහොමම ඉතුරු එක එකතු කරගෙන යමු. මෙතන ඔයාට තියෙන අනිකුත් ආදායම් 0.0යි 5යි 2යි 7යි 8යි 7යි 15යි. පල්ලෙහාට එකතු කරමු එහෙනම් 0.0යි 7යි 7යි 14යි 8යි 5යි 13න් 3 දානවා එකක් ඉතුරුයි 3යි 1යි 4යි 1යි 5යි 1යි 1,53,700යි. අපි ඔහොමම පල්ලෙහාට යමු. මෙතන තියෙන්නේ සංඛ්‍යා දත්තය 15700ක් නේ. හරි අපි ඒක හරියට එකපාරක් ලියාගෙනමු 15700යි. අපිට තියෙන්නේ මේ දෙක එකතු කරන්න 0.0යි 7යි 7යි 14යි 4 දානවා එකක් ඉතුරුයි 8යි 1යි 9යි 9යි 5යි 14යි 4 දානවා එකක් ඉතුරුයි 3යි 1යි 4යි 4යි 1යි 5යි 1යි 1,54,400යි. මම හිතන්නේ දැන් ඔබේ උත්තරේ නිවැරදි වුණා. අපි ගමු මෙතනට 500යි 100යි 600යි 400යි 1000යි බිඳුව දානවා එකක් ඉතුරුයි 5යි 1යි 6යි 6යි 4යි 10යි 18යි 4යි 22න් 2 දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි රුපියල් 32000යි. ඊට පස්සේ මෙතන 500යි 1000යි 500යි 1500න් 500 දානවා එකක් ඉතුරුයි 9යි 1යි 10යි 18යි 6යි 24න් 4 දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 3යි 1යි 4යි 4යි 1යි 5යි 54යි 500යි. මෙතන තියෙනවා 7100ක්. මෙතන තියෙනවා රුපියල් 10000ක්. එහෙනම් අපි මේ ටික මුලින් එකතු කරගෙන යමු. 32000ක් තියෙනවා බෙදා හැරීමේ වියදම් 54500ක් තියෙනවා. ඔයාගේ පරිපාලන වියදම් 7100ක් තියෙනවා. වෙනත් වියදම් මූල්‍ය වියදම් තියෙනවා රුපියල් 10000ක්. අවසානයේදී උත්තරේ 4යි 2යි 6යි 7යි 13න් 3 දානම එකක් ඉතුරුයි 5යි 3යි 8යි 1යි 9යි 1යි 10යි 1,36,600යි ඔයාගේ මුළු වියදම.
උත්තරේ ආවද මගේ දරුවනේ? හරිද? පන්තියේ හිටියනම් මට ඔබෙන් අහන්නට තිබුණා උත්තරේ ආවද කියලා, මගේ මේ උත්තරේ හරිද මේ උත්තරේ හරිද කියලා. නමුත් මම මෙතන කරන්නේ පාළුගේ වළම් බිඳිනවා වගේ වැඩක් ඔයා නැතුව. කමක් නැහැ. අපි වැඩේ පටන් ගමු. කෙලින්ම එහෙනම් අපිට තියෙන සුද්ධලාභය ගන්න. ඔයාගේ 1,54,400ක් වෙච්ච මුළු ආදායමෙන් ඔයා අඩු කරනවා 1,03,600ක වියදම. 14න් 6ක් ගියාම 8යි, 3න් 3ක් ගියාම 0යි, මෙතන 5යි, 50,800ක් තමයි අවසාන පිළිතුර බවට පරිවර්තනය වෙන්නේ. එතකොට මෙතනට ඔයා ලියන මාතෘකාව වාක්‍ය මට කියන්න. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලයි ඔයාට ලියන්නට වෙන්නේ. ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලයි ලියන්නට වෙන්නේ. හරිද? විනාඩියක් අරගෙන ගාන අධ්‍යයනය කරන්න. සුළු කිරීම නිවැරදිද කියලා බලන්න. අපි මෙතන බෙදා හැරීමේ වියදම ගත්තා, පරිපාලන වියදම ගත්තා, වෙනත් වියදම් ගත්තා, මූල්‍ය වියදම් ගත්තා. ඒ ටිකේ එකතුව අපි ගත්තා 103යි 600ක් හැටියට, 32යි 54යි 500යි 7100යි 10000යි, ඔක්කොම එකතුව 103යි 600යි. 103යි 600 1,54,400 අඩු කරාට පස්සේ ශුද්ධ ලාභයක් එනවා ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න 50,800ක්. එච්චරයි. රොකට් සයන්ස් එකක් නැහැ. තියෙන්නේ හරි පුංචි සිම්පල් මෙතඩ් එකක්. හරීම නිවීසනසිල්ල මේ ගාන හදන්නට ඕනේ. අපි ඔහොම මේ අභ්‍යාසංක 9ට අභ්‍යාසංක 9 ඉතා විශාල ගානක් කියලා මම අදහස් කරන්නේ ඔය වගේම තමයි. ඔක්කොම දත්ත ටික යන්න තියනවා විකුණුම් වලින් පටන් අරගෙන ශුද්ධ ලාභයට වෙනකම්ම මේ ගාන පිළියෙල කරන්න මම ඔයාලට ලබා දෙන ප්‍රමිත කාලය විනාඩි 12යි. විනාඩි 12ක් ගානට අරගන්න. ඔහොමම යන්නේ. කට් කරාද? හරි. හොඳයි. විනාඩි 12කට පසු මම විශ්වාස කරනවා ඔබට මගේ දරුවනේ මේ ගාන පිළිතුරක් ඇවිල්ලා ඇති. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න මගේ පැටවුනේ. මට ගොඩාක් වැදගත් වෙන්නේ ඔයාට මේකේ හරි උත්තරේ ආවට වඩා ඔයා විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුල මේ වෙනකොට මේ ගානේ ශුද්ධලාභයේ උත්තරයක් අතට ගන්න එක. මේ ගානට ශුද්ධලාභයේ පිළිතුරක් ඔයාගේ අතට ගන්න එකයි මේකේ තියෙන වැදගත්ම දේ. මම විශ්වාස කරනවා ඔබේ උත්සාහය සාර්ථක ඇති කියලා. මාත් එක්ක ගාන එක වතාවක් රූල් කරමුද? හරි, අතරින්න පෑන් පෙන්සල්. drop your pens. අතරින්න. එහෙනම් දැන් අපි වැඩේ පටන් ගමු. හොඳට බලාගෙන ඉන්න. තව එක වතාවක් මම ඔයත් එක්ක ගාන රූල් කරන්නයි යන්නේ. මෙන්න තියෙනවා. පටන් ගන්නේ 9 වෙනි ගාන තුසිතගේ ව්‍යාපාරයේ ගානක්. නැවතත් තුසිතගේ ව්‍යාපාරයේ ගානේ අවුරුද්ද අපිට දීලා තියෙන්නේ 2019මයි. එහෙනම් අපි ලියමු තුසිතගේ ව්‍යාපාරයේ 2019යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. තුසිතගේ ව්‍යාපාරයේ 2019යි 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි නේද? හරි. ඊට පස්සේ මගේ දරුවනේ අපි ඉඩ වෙන් කරගමු. පටන් ගන්න අපි මොනවෙන්ද? විකුණුම් වලින් අඩු කළා මොනවා බවට පරිවර්තනය වෙනවද? විකුණුම් පිරිවැය බවට පරිවර්තනය වෙනවා. විකුණුම් වලින් අඩු කළා විකුණුම් පිරිවැය. ඊට පස්සේ ආරම්භක තොගය. ඊට පස්සේ තියෙනවා මොනවද? ගැනුම්. ගැනුම් වියදම් වලට පොඩි ඉඩක් අපි තියමු. ඊට පස්සේ එන්නේ විකිණීමට ඉදිරිපත් කළ තොගය. විකිණීමට ඉදිරිපත් කළ තොගෙන් ඔයා අඩු කරන්නේ මොකක්ද? අග තොගය. අග තොගේ අඩු කරාට පස්සේ ඔයාට එනවා දල ලාභයක් හෝ අලාභයක්. ඊට පස්සේ ඔයා ඒකට එකතු කරනවා අනෙකුත් ආදායම්. ඒකෙන් ඔයා අඩු කරනවා අනෙකුත් වියදම්. එතකොට අනිකුත් මෙහෙයුම් වියදම් යටතේ ඔයා ගන්නේ පළවෙනියෙන්ම මොනවද? බෙදා හැරීමේ වියදම්. ඊට පස්සේ කෙලින්ම ඔයා ගන්නවා මොකක්ද? පරිපාලන වියදම්. බෙදා හැරීමේ වියදම් තියෙනවා, පරිපාලන වියදම් තියෙනවා.
ඊට පස්සේ අපි වෙනම ගන්නවා මෙතනට ඔයා දන්නවා වෙනත් වියදම් සහ ඊළඟට මූල්‍ය වියදම් කියන වර්ග දෙක. මම විශ්වාස කරනවා අපිට ඉඩකඩ ඇති වෙයි කියලා. අපිට දැන් තියෙන දත්ත ටික ආදේශ කරගෙන යන්නයි මගේ දරුවනේ. වැඩි අපි පටන් ගමුද? විකුණුම් තියෙනවා 1,45,000ක්. ඔන්න මම දත්ත ටික දැන් දාන්න පටන් ගන්නවා. 1,45,000ක් විකුණුම්ය. ඊට පස්සේ ගැනුම් තියෙනවා 65,900ක්. රුපියල් 65,900ක් ගැනුම් තියෙනවා. ගෙනීමේ කුලිය 2,100යි. අපි දාමු ගෙන ඒමේ කුලිය 2,100යි. ඊට පස්සේ තියෙනවා රක්ෂණ ගාස්තු 8,500යි පරිපාලන වියදමක් ඒක. රක්ෂණ ගාස්තු 8,500යි. ඊට පස්සේ වාට කියනවා බලන්න ඔහොමම ගානේ තොග හානිවීම් තියෙනවා රුපියල් 2,200ක්. ඔයා දන්නවා ඒක මොන වියදමක්ද? වෙනත් වියදමක්. එහෙනම් තොග හානිවීම් තියෙනවා රුපියල් 2,200ක්. ඊට පස්සේ ඔයාට ගානට එනවා මගේ දරුවනේ දත්තයක් විකුණුම් කොමිස් රුපියල් 6,000ක් කියලා. විකුණුම් කොමිස් හොඳට බලන්න. මේ තියෙන විකුණුම් කොමිස් තියෙන්නේ හර පැත්තේද? මේ තියෙන විකුණුම් කොමිස් තියෙන්නේ ගානේ බැර පැත්තේද? ගානේ බැර පැත්තේනේ. ගානේ බැර පැත්තේ තියෙනවා නම් ඒක මොන කොමිස් එකක්ද? ගෙවූ වියදමක්ද? ලැබුණු ආදායමක්ද? මේක ලැබුණු ආදායමක්. එහෙනම් කෙලින්ම ආදායම් පැත්තටයි මේක සටහන් වෙන්නට ඕනේ. එහෙනම් අනිකුත් ආදායම් වලට විකුණුම් කොමිස් කියලා සඳහන් වෙන්නට ඕනේ රුපියල් කීයක්ද? 6,000ක්. මැද තීරුවට 6,000ක්. බලන්න විනාඩි 12 තුල තනියම ගාන හදපු දරුවෝ කී දෙනෙක් මේක වියදමක් හැටියට අරගෙන ඇතිද කියලා. හොඳට අවධානයෙන් ඉන්න. හර පැත්තේ තීරුවේ නම් මේ අවස්ථාවේදී ඒක වියදමක්. බැර පැත්තේ තීරුවේ නම් ඒක මේ අවස්ථාවේදී මොකක්ද? ආදායමක්. ඊට පස්සේ වාට කියනවා බලන්න පැහැදිලිව දුන්වට්ටම් 4,200යි. දුන්වට්ටම් 4,200යි. බෙදා හැරීමේ වියදමක් දුන්වට්ටම් 4,200යි. ඊට පස්සේ වාට කියනවා ලදවට්ටම් 8,100ක් කියලා. ලදවට්ටම් කියලා කියන්නේ ආදායමක්. මෙතනට ලදවට්ටම් 8,100යි. ඊට පස්සේ වාට ගන්න තියෙනවා සේවක වැටුප් 15,000යි. ඔයා දන්නවා මේක පරිපාලන වියදමක්. සේවක වැටුප් රුපියල් 15,000යි. ඊට පස්සේ වාට දීලා තියෙනවා විකුණුම් සේවක වැටුප් 12,000යි. බෙදා හැරීමේ වියදමක්. විකුණුම් සේවක වැටුප් රුපියල් 12,000යි. ඊට පස්සේ වාට කියනවා ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම රුපියල් 19,000ක් කියලා. ඊට කලින් තියෙනවා බොල් ණය රුපියල් 8,900යි. බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. බොල් ණය රුපියල් 8,900යි. විදුලි ගාස්තු තියෙනවා රුපියල් 9,500ක්. විදුලි ගාස්තු කියන්නේ ඔයා දන්නවා පරිපාලන වියදමක්. විදුලිය රුපියල් 9,500ක් තියෙනවා. බලන්න එහෙම්මම බැංකු ණය පොලිය තියෙනවා රුපියල් 6,000ක. ඒක මූල්‍ය වියදමක් මගේ දරුවනේ. බැංකු ණය පොලිය රුපියල් 9,500ක් හැටියටයි ඔයාට දීලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඔහොමම බෑම් පැටවීම් කුලිය තියෙනවා රුපියල් 6,000ක්. බෑම් පැටවීම් කුලිය රුපියල් 6,000යි. මේකේ විදුලි ගාස්තු අපි ගත්ත රුපියල් 9,500යි. ඊට පස්සේ ඔබ නිවැරදි. බැංකු ණය පොලිය තියෙන්නේ රුපියල් 6,000යි. ඔයා හරි. බැංකු ණය පොලිය රුපියල් 6,000යි. ඊට පස්සේ මේකේ තියෙන්නේ බෑම් පැටවීම් කුලිය රුපියල් 1,100ක්. එහෙනම් මෙතනට එනවා බෑම් පැටවීම් කුලිය රුපියල් 1,100ක්. ඊට පස්සේ දීලා තියෙන දත්තය බලන්න ආරම්භක තොගය තියෙනවා. ආරම්භක තොගය තියෙනවා. දරුවනේ ඒකේ පොඩි සංශෝධනයක් තියෙනවා කරගන්න. ඒ තමයි 2019 1.1 තොගේ බවට ඕක පරිවර්තනය වෙන්නට ඕනේ. එහෙමනම් තියෙන්නේ හදාගන්න 2019 1.1 තොගය. ඒ කියන්නේ ආරම්භක තොගය රුපියල් 12,000ක්. එහෙනම් ආරම්භක තොගය රුපියල් 12,000ක් බවට පරිවර්තනය වෙන්නට ඕනේ. ඊට පස්සේ ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ වියදම් තියෙනවා රුපියල් 19,000ක්. එතකොට ඔයා දන්නවා පරිපාලන වියදම් වලටයි යන්නේ ගොඩනැගිලි සම්බන්ධව. ගොඩනැගිලි අලුත් වැඩියා කිරීමේ වියදම් ඔයාට දීලා තියෙනවා රුපියල්
9000ක් ලොකු වගයක්. ඊට පස්සේ ඔයාලට කියනවා මූල්‍ය වංචා අලාභ තියනවලු 5500ක් වෙනත් වියදම් වලට. මූල්‍ය වංචා අලාභ මෙයා කියන්නේ රුපියල් 5500ක් තියෙනවා කියලා. ඊට අමතරව ඔයාට අවසානයේ දීලා තියෙනවා බැංකු ගාස්තු 2100යි. මූල්‍ය වියදම් වලට එනවා බැංකු ගාස්තු රුපියල් 2100යි. මං හිතන්නේ සියලුම දත්ත ටික අපි දැම්මා. සුළු කිරීම් වලටයි අපිට යන්න තියෙන්නේ. සුළු කිරීම් වලට අපි ඔහොම මෙමු මගේ දරුවනේ. බලන්න 900යි 100යි 1000යි 1000යි 100යි 1100යි 100 දානවා එකක් ඉතුරුයි 5යි 1යි 6යි 1යි 7යි 7යි 2යි 9යි 6යි පල්ලෙහාට එකතු කරන 0යි 0යි 1යි 9යි 2යි 11 එක දානවා එකක් ඉතුරුයි 6යි 1යි 7යි 1යි 8යි ගානේ වාට අගතොගේ දීලා තියෙනවා රුපියල් 14000ක් කියලා. ඒක අඩු කරන්නයි තියෙන්නේ. අඩු කරමු 0යි 0යි 1යි 11න් 4ක් ගියාම 7යි මෙතන තියෙන්නේ 7යි 7න් එකක් ගියාම 6යි. ඔන්න තියෙනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය අඩු කරාට පස්සේ බලන්න 10 එකක් ගියාම 9යි 14න් 7ක් ගියාම 7යි 13න් 6ක් ගියාම 7යි 77900ක ඔයාට එනවා දල ලාභයක්. දල ලාභය 77900යි. ඊට පස්සේ අපිට තියෙන අනිකුත් ආදායම් ගන්න 0යි 0යි 1යි 8යි 6යි 14යි එකතු කිරීමක් තියෙන්නේ පල්ලෙහාට 0යි 0යි 9යි 10න් 0 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 4යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 1යි 9යි රුපියල් 92000ක් තමයි ඔක්කොම ආදායම් ව්‍යාපාරයේ තියෙන්නේ. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් අපි කැල්කියුලේෂන් එකකට යමු දරුවනේ 0යි 0යි 9 2 11 එක දානවා එකක් ඉතුරුයි 4 1යි 5යි 6යි 7යි 8යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 2යි 25100යි. මේක අපි ගමු 500යි 500යි 1000යි එකක් ඉතුරුයි 8 1යි 9 5යි 14යි 14යි 9යි 23යි 23යි 9යි 32න් 2 දානවා 3ක් ඉතුරුයි 3 1යි 4 1යි 5යි රුපියල් 52000ක් මේකේ තියෙනවා. වෙනත් වියදම් වලට මෙතන රුපියල් 700යි 5යි 2යි 7යි 7700යි මෙතන 6යි 7යි 8යි 8100යි. අපි වියදම් ටික ගමු 25100යි උදව් කරන්න 52000යි 7700යි 8100යි. අවසානයේ 7යි 1යි 8යි 1යි 9යි 5යි 2යි 7යි 7යි 14යි 14යි 8යි 22යි 22න් 2 දානවා දෙකක් ඉතුරුයි 5යි 6යි 7යි 7යි 8යි 9යි 92යි 900ක් ඔයාට එතනට එනවා වියදමක් 92යි 900ක්. එතකොට මෙතනට 92900ක් වියදමක් හැටියට එනකොට ඔයා බලන්න ඔයාගේ ශුද්ධ ලාභයද ශුද්ධ අලාභයද කියලා. කීයක ලාභයක්ද ඔයාට තියෙන්නේ? 92900ක වියදමක් තියෙනවා 92000ක ආදායමක් තියෙන්නේ රුපියල් 900ක වියදමක් දෙන්න කියලා බලන්න. පිළිතුර නිවැරදිද? තව එක වතාවක් චෙක් කරලා බලන්න. මෙතන 25100යි මෙතන 52000යි මෙතන 7700යි එතන තියෙනවා 5500කුත් 2200කුත් එතකොට එතන 7700ක් බවට පත් වෙනවා. මෙතන තියෙනවා රුපියල් 8100ක්. එතකොට ඒ ටික එකතු කරාට පස්සේ 25යි 50යි 75යි 75යි 76යි 77යි 77යි 77100යි 77100යි 84800යි 84800යි 100යි 84900යි 84900යි 84 85 87 88 88 89 90 91 92 900යි. පිළිතුර නිවැරදි. ඒතර 92න් 92900ක් අඩු කරාට පස්සේ එන්නේ ධන උත්තරයක්ද ඍණ උත්තරයක්ද මගේ දරුවනේ? ඍණ උත්තරයක්. ඒතර ශුද්ධ අලාභය කොහෙටද ගෙනියන්නේ ඔයා? ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ඍණ උත්තරේ තියෙන්නට ඕනේ. අනේ රුපියල් 900ක ශුද්ධ අලාභයක් ගන්න එන්නේ. ඔයාලට ගොඩක් වැඩ දියෙයි නේ. අත උස්සන්න බලන්න හරි අය. මට පේන්නේ නැති වුණාට කමක් නැහැ. අපි මේ වගේ ගානක් දැන් විනාඩි 12ක් තුල හදලා ඉවර කරන්න ස්පීඩ් එක හදාගෙන තියෙන්නට ඕනේ. තවත් ඒ වගේ ගානක් තියෙනවා. අපි ඒ ගානටත් යමු. 10 වෙනි අභ්‍යාසය. ජයපාල විසින් පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයේ 2019 12:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමින් උපුටාගත් දත්ත කීපයක් පහත දැක්වෙනවා කියලා කියනවා. විනාඩි 12ක ප්‍රමිත කාලයක් මම ඔයාලට දෙනවා. හැකිතාක් ඉක්මනට මේ අභ්‍යාසය ඔයා පිළියෙල කරලා දෙන්න. විනාඩි 12යි. හොඳයි. විනාඩි 12ක් ගාන හදන්න ගත්ත ඔයත් එක්ක විනාඩි 12කට පස්සේ ගාන කතා කරන්නයි අපි සූදානම් වෙන්නේ. ආදරණීය දරුවනේ
මේ ගානත් එක්ක අපිට මේ සෙෂන් එකේ තිබ කාලේ අවසාන වෙනවා. තව එක සෙෂන් එකක් අපිට පයින්නට වෙනවා මොනවද මූලදත්ත ප්‍රකාශනය කතා කරන්න. එතකොට මේ මොහොත වෙනකොට ඔයාට විනාඩි 12කින් ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදාගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. බලන්න ජයපාල විසින් පවත්වාගෙන යන වෙළඳ ව්‍යාපාරයේ ගාන අවසාන වතාවටත් මම මේ જાතිය ගානක ගාන රූල් කරන්න ඔයාට තව එක වතාවක් පුරුදු කරනවා. හැබැයි මෙතනින් එහාට මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. හැම ගානකම ඉඩ යවා ගන්න විදිහ ඒව මම ඔයත් එක්ක කතා කරයි කියලා. මොකද මේ වෙනකොට ඔයා මම තරමටම මේ ගානේ ඉඩවෙන් කර ගැනීම සඳහා පෘතුල දරුවෙක් වෙන්නට ඕනේ. හරි. මගේ ඉරි හරි කෙලින් තියෙන්නේ. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. අපි වැඩේ පටන් ගමු. මෙන්න තියෙනවා ජයපාල විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයේ 2019 12:31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම කියලා. එතකොට උඩින්ම අපි ලියන්න ඕනේ ජයපාලගේ ව්‍යාපාරයේ 2019/12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා. එතකොට මේක කතාව පටන් ගන්නේ විකුණුම් වලින් අඩු කළා විකුණුම් පිරිවැය වෙන්නට ඕනේ. ඒ යටතේ ඔබ දන්නවා ආරම්භක තොගය තියෙන්නට ඕනේ. ඊට පස්සේ ගැනුම් තියෙන්නට ඕනේ. ගැනුම් වියදම් වලට ඉඩ තියෙන්නට ඕනේ. ඊට පස්සේ මොනවද? විකිණීමට ඉදිරිපත් කළ තොගය. ඒකෙන් ඔයා අඩු කරනවා මොකක්ද? අග තොගය. අග තොගය අඩු කරාට පස්සේ ඔයාට දලලාභය හෝ දලලාභය එනවා. ඒකට ඔයා එකතු කරනවා මොකක්ද? අනෙකුත් ආදායම්. හරි. ඒකෙන් ඔයා අඩු කරනවා මොකක්ද? අනෙකුත් මෙහෙයුම් වියදම්. ඒ යටතේ මුලින්ම ඔයා ගන්නේ මොන වියදමද? බෙදා හැරීමේ වියදම් කියන වර්ගය. ඊට පස්සේ මෙතනට ගන්නේ මොකක්ද? පරිපාලන වියදම් කියන වර්ගය. ඊට පස්සේ වෙනම යටින් ගන්නවා වෙනත් වියදම් සහ ඊට පස්සේ ගන්නවා මූල්‍ය වියදම් කියන වර්ගය. හරි. දැන් ඉතින් ගානට ඉඩ යවා ගත්තා. ඔයාටයි මටයි තියෙන්නේ දත්ත ටික ආදේශ කරගෙන යන්න. අපි ගාන පටන් ගමු. එහා පැත්තේ අගම තියනවා බලන්න දරුවනේ ඕනේ දරලාභයේ ශුද්ධලාභය ගණනය කරන්න. අග ඉතිරි තොගය තියනවා. ඔන්න අතිරේක තොරතුරු වලින් මම දැන් පටන් ගන්නෙ. අතිරේක තොරතුරු වල තියනවා අග තොගය 25000යි. එහෙනම් මම මුලින්ම අග තොගය දැන් දාගෙන ඉන්නම්. රුපියල් 25000ක අග තොගයක් තියෙනවා. වෙනසක් කරේ. දැන් ඔන්න බලන්න ශේෂ පිරික්සුන් දත්ත ටික අපි ආදේශ කරගෙන යන්න. ආදේශ කරගෙන යන්. පටන් ගැනීමෙදිම තියනවා දරුවනේ රක්ෂණය සහ වරිපණම් රුපියල් 8100යි කියලා. ඔබ දන්නවා රක්ෂණය සහ වරිපණම් ආදේශ වෙන්නට ඕනේ පරිපාලන වියදමක් හැටියට. එහෙනම් මම මෙතනින් ලියනවා රක්ෂණය හා වරිපණම් රුපියල් 8100ක් කියලා. ඊට පස්සේ ගෙන ඒමේ කුලියක් තියෙනවා 2500ක. ඔයා දන්නවා ඒක ගැනුම් වියදම් වලට යන්න ඕනේ. ගෙන ඒමේ කුලිය රුපියල් 2500යි. ගෙන යෑමේ කුලිය තියෙනවා 4200ක බෙදා හැරීමේ වියදමක්. ගෙන යෑමේ කුලිය රුපියල් 4200යි. ඊට පස්සේ දුන් වට්ටම් සහ ලද වට්ටම් 8100ක් තියෙනවා. දරුවනේ බෙදා හැරීමේ වියදම් යටතටම ගන්නවා දුන් වට්ටම්. එතන දුන් වට්ටම් තියෙනවා කීයක්ද කියලා බලන්න ඔහොමම රුපියල් 8100ක්. ලද වට්ටම් අනිකුත් ආදායම් වලට නේද දෙන්න ඕනේ. එහෙනම් ලද වට්ටම් තියෙනවා දෙවනි රූලට 9100ක්. හරි. බෑම් පැටවීම් කුලිය දීලා තියෙනවා රුපියල් වාට 1200ක්. එහෙනම් ගෙනීමේ කුලිය වලට යටින් බෑම් පැටවීම් කුලිය කියලා ඔයා ලියලා තියෙන්නට ඕනේ රුපියල් 1200ක්. බලන්න ඊට පස්සේ ඔයාට කියනවා ප්‍රචාරණයේ රුපියල් 9500ක් තියෙනවාලු. බෙදා හැරීමේ වියදම් වලට එහෙනම් ප්‍රචාරණය 9500ක් කියලා යොදන්න. දාගන්න හරියක්. ඊට පස්සේ ඔයාට තියෙනවා බැංකු ණය පොලිය 8000ක් කියලා මූල්‍ය වියදම් වලට යන්නේ ඔයා නිවැරදි. එහෙනම් බැංකු ණය පොලිය කියලා මෙතන සඳහන් වෙන්නට ඕනේ රුපියල් කීයක්ද මගේ දරුවෝ?
8000ක්. ඒක හරි. ඊට පස්සේ බලන්න ඔයාලට තියෙනවා විකුණුම් රුපියල් 1,43,500ක්. උඩට වෙන්න ඕනේ 1,43,500යි. හරි නේද? හරි. ඊට පස්සේ ගැනුම් තියෙනවා 65,100ක්. ගැනුම් වලට අපි ඊට තියලා තියෙන්නේ එතනට එන්න ඕනේ 65,100ක් ගැනුම් හැටියට. දාගන්න හරියක්. මේවා හරි ලේසි. තොග හානිවීම 4,200යි. වෙනත් වියදම් වලට වැටෙන්නට ඕනේ දරුවනේ තොග හානිවීම කීයක්ද? රුපියල් 4,200ක්. රුපියල් 4,200ක් තොග හානිවීමක් වැටෙන්නට ඕනේ. විදුලි වියදම් තියෙනවා 9,100ක්. දරුවනේ විදුලිය කියන්නේ පරිපාලන වියදමක්. එහෙනම් මෙතනට එන්නට ඕනේ විදුලි වියදම් කීයක් හැටියටද? විදුලි වියදම් තියෙනවා 9,100ක්. විදුලි වියදම් 9,100යි. ඊට පස්සේ විදුලියට පස්සේ අපි කතා කරනවා ගොඩනැගිලි කුලිය 11,500ක්. ඒකත් එතනටමයි. ගොඩනැගිලි කුලිය 11,500යි. ඊට පස්සේ අපි කතා කරන්නේ දරුවනේ විකුණුම් කොමිස් මේක ආදායමක්. බලන්න අර මම කලින් කිව්වා වගේම බැර පැත්තට තියෙන 9,200 එහෙනම් අනිකුත් ආදායම් වලට නැවතත් ගන්නවා පෙර ගානේ වගේම විකුණුම් කොමිස් බැර තීරුවේ නිසා ආදායමක් 9,200යි. සේවක වැටුප් තියෙනවා 14,500ක්. පරිපාලන වියදම් වලට සේවක වැටුප් 14,500යි. එහා පැත්තේ තියෙනවා දත්ත කීපයක්. බොල් ණය තියෙනවා 8,000ක්. ඔබ දන්නවා බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එහෙනම් මෙතනට එන්නට ඕනේ බොල් ණය කියලා රුපියල් 8,000ක්. බැංකු ගාස්තු තියෙනවා රුපියල් 2,000ක්. ඔබ දන්නවා මූල්‍ය වියදම් වලට බැංකු ගාස්තු රුපියල් 2,000යි. ආරම්භක තොගය තියෙනවා අන්තිමටම දීලා 21,700ක් හැටියට. 21,700යි. දත්ත ටික ඔක්කොම හරි නේද? එහෙනම් මේ ගානත් පෙර පරිදිම අපිට සුළු කරන්නයි තියෙන්නේ. බලමු අපි සුළු කිරීම නිවැරදි වෙනවද කියලා. 500යි 600යි 700යි 800යි 5යි 6යි 7යි 1යි 8යි 6යි. පල්ලෙහාට එකතු කරමු 0යි 0යි 8යි 7යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 8යි 1යි 9යි 1යි 10න් 0 දානවා එකක් ඉතුරුයි 2යි 1යි 3යි 6යි 9යි. අඩු කිරීමකට යන්න තියෙන්නේ මගේ දරුවනේ 0යි 0යි 5යි 10න් 5ක් ගියාම 5යි 8න් 2ක් ගියාම 6යි 65,500යි. ඊට පස්සේ අඩු කිරීමක් තියෙන්නේ විකුණුම් පිරිවැය අඩු කරන්න ඕනේ දල්ලාභය ගන්න එක 0යි 0යි 13න් 5ක් ගියාම 8යි 13න් 6ක් ගියාම 7යි අවසානයේ 78,000ක් තමයි ඔයාගේ දල ලාභයක් හැටියට එන්නේ. එතකොට මෙතන 18,300ක් පල්ලෙහාට ගත්තාම 8යි 8යි 16න් 6 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 1යි 9යි 96,300යි. එතකොට අවසානයේ මෙතන බලන්න අපි ගමු 200යි 300යි 500යි 800යි 8යි 4යි 12යි 8යි 20යි 9යි 29යි චෙක් කරගන්න 29,800යි. මෙතන අපි ගමු 100යි 200යි 1,200න් 200 දානවා 1000 එකක් ඉතුරුයි 8යි 1යි 9යි 9යි 18යි 1යි 19යි 4යි 23න් 3 දානවා දෙකක් ඉතුරුයි 2යි 1යි 3යි 1යි 4යි 43,200යි. මේ 4,200 එහෙම්ම මං එහා පැත්තට අරගෙන එන්නම්. ඒක හරි. එතකොට මෙතන තියෙනවා රුපියල් 10,000ක් ඒකත් එහෙම්මම අරගෙන එන්නම්. අවසානයේ අපි එකතු කරමු. අපිට තියෙනවා එකතු කරන්න දරුවනේ 29,800කුත් 43,200කුත් 4,200කුත් 10,000කුත්. අවසානයේ එකතු කරාම 10යි 11යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 9යි 1යි 10යි 7යි 17න් 7 දානවා එකක් ඉතුරුයි 4යි 1යි 5යි 1යි 6යි 7යි 8යි 87,200ක් අඩු කරන්නටයි තියෙන්නේ. අපි ඔන්න අඩු කරා වේ 87,200ක් අඩු කරන්නයි තියෙන්නේ. ඔන්න දැන් අපි ඒක අඩු කරා. එතකොට අඩු කරාට පස්සේ බලන්න 96,300න් 87,200ක් අඩු කරනවා කියලා කියන්නේ අවසානයේදී 16න් 7ක් අඩු කරාම 9යි 9,100ක් වැනි සුළු ලාභයක් ඔයාට මේ ගානේදී හම්බෙනවා. එහෙනම් ලියන වාක්‍ය මට කියන්න ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා කියලා ලියවෙන්නට ඕනේ. බලන්න එක වතාවක් ගාන චෙක් කරලා
65,100යි 65,100යි 2565යි 66යි 67යි 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 600යි 67යි 600යි 68යි 600යි 200යි 68යි 800යි දාන්න හරියක් උඩට එකතු කරන්න 8යි 7යි 15න් 5 දානවා එකක් ඉතුරුයි 8යි 1යි 9යි 10න් බිංදුව දානවා එකක් ඉතුරුයි 6යි 7යි 8යි 1යි 9යි 90යි 500යි දාන්න හරියක් අඩු කරන්න තියෙන 25000ක් 500 එහෙම්ම මෙනවා 10න් 5ක් ගියාම 5යි 8න් 2ක් ගියාම 6යි නියමයි අඩු කරමු පල්ලෙහාට 0.0 5න් 5ක් ගියාම 0යි 13න් 5ක් ගියාම 8යි හරි අතන ඉතුරු වෙන්නේ 3යි 13න් 6ක් ගියාම 7යි 78 10යි උත්තරේ හරි එතකොට මේ දෙක එකතු එහා පැත්තට ගමු 18300යි අඩු කරන්න තියෙන්නේ 10න් 3ක් බිංදුවයි බිංදුවයි එකතු කිරීමක් තියෙන්නේ 3යි 8යි 8යි 10න් 6 දානවා එකක් ඉතුරුයි 7යි 1යි 8යි 1යි 9 96300යි එතකොට මෙතන උත්තරේ වාට ආවද මේක චෙක් කරගන්න 8යි 4යි 12යි 12යි 8යි 20යි 20යි 9යි 29යි 29යි 500යි 29යි 800යි ඒක හරි අතන ගන්න ඒ උත්තරය ආවද 43200 බලන්න 14යි 24යි 25යි 25යි 5යි 30යි 34යි 34යි 40යි 42යි 42යි 43යි 43යි 200යි ඒ උත්තරෙත් නිවැරදි බලන්න 4200 එහෙම්මම ගත්තා 8200 8000යි 2000යි 10000ක් එහෙම්මම අරගත්තා එතකොට මෙතන උත්තරේ නිවැරදි 87200යි අඩු කරාට පස්සේ 9100ක ශුද්ධ ලාභයක් එනවා රිවිව් එකත් හරි එහෙනම් මේ විදිහට ගාණක් හදන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙන්නට ඕනේ මගේ දරුවනේ පැහැදිලිද හෝම්වර්ක් මොනවත් නැහැ තියෙන ඔක්කොම හෝම්වර්ක් ඒ කියන්නේ මේ ගණන් විනාඩි 10 ටයිමින් ස්පීඩ් එකට පැට්‍රිස් කරලා මිසක් මූල තත්ත්ව ප්‍රකාශනයට අපිට අත තියන්න බෑ එහෙනම් අර හැමතිස්සෙම මම කියන කාරණය උපරිම මහන්සි වෙන්න උපරිම වැඩ කරන්න මේ විදිහට අපිට ඉගෙන ගන්න වෙන්නේ ඔබටත් මටත් දුරස්ථතාවය ආරක්ෂා කරන්නට සිද්ධ වෙලා තියෙන නිසාවෙන් හැබැයි හැකිතා කික්මන්ට අපි යලි හම්බෙනවා මේ පාඩම් පුනරීක්ෂණය කිරීම සඳහා. එහෙනම් සියල්ල සූදානම් මූලදත්ත ප්‍රකාශන ආරම්භ කරන්නට අද නෙමෙයි තවත් එපිසෝඩ් එකකදී. එහෙනම් මේ ගණන් ටික හොඳට අධ්‍යයනය කරන්න පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න හැම කෙනෙක්ටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් එක්ක අපි හැම කෙනෙක්ම හම්බෙමු. ජය වේවා.